2020 අධ්‍යයන වර්ෂයේ සිංහල ප්‍රශ්න පත්‍රය පිළිතුරු ඇගීම තමයි අපි මේ සිද්ධ කරන්න හදන්නේ. පළවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටස ඡේද 4ක් සහ ගුත්තිල කාව්‍යයේ කවි දෙකක් දීලා අපි ප්‍රශ්න අහනවා. පළවෙනි ඡේදයේ අපිට දීලා තියෙන්නේ කුණ්ඩල කේසි කතා වස්තුවේ. සොරා මරන්නට ගෙන යන තැනැත්තවුන්ට යන්නවුන්ට මසු දහසක් දෙන ලද්දේ කවුරුන් විසින්ද? මසුරන් දහසක් දෙන ලද්දේ කුණ්ඩල කේසීගේ පියා විසින්. මසු දහසක් ලබා දීමෙන් අපේක්ෂා කළේ කුමක්ද? මරන්නට ගෙන යන සොරාව බේරාගෙන තම දියණියට ආවාහ කොට දීම. තෙල හැරගෙන තුලු නොමරා අපට එව්ව මැනව. මෙය රැගෙන ඔහුව නොමරා අප වෙතට එවනු මැනවි. ඊළඟට අර්ථිව යන්නට කෙටි විවරණයක් සපයන්න. ආශා සහිතව කියන එක. එනම් කිසියම් කැමැත්තක් දැඩි රිසි බවක් සහිතව යන එක තමයි අර්ථිව කියන එකෙන් අදහස් වෙන්නේ. දෙවන ඡේදයේ ආයන දීලා තියෙන්නේ ජීවක කතා වස්තුවේ. වෛද්‍ය ශිල්පයේ හැදෑරීමෙන් ලැබෙන ඵල දෙකක් ලියන්න. එවිට සියලු සත්වයෝ මවක් පියෙක් ගුරුවරයෙක් හිතැන්ලා වෛද්‍යවරුන්ට සලකති ප්‍රිය කරති. එක කරුණක්. වෛද්‍ය ශිල්පයේ දන්නා අයට මේ ලොවද පරලොවද ඵල ලැබේ කුසල් රැස් වේ. දෙවෙනි ප්‍රශ්නේ අහනවා ශිල්ප ඉගෙනීම සඳහා දිසාපාමොක් ආචාර්යවරයා ශිෂ්‍යයන්ගෙන් අපේක්ෂා කළේ කුමක්ද? ආචාර්ය භාගයේ හෙවත් ගුරු පඬුරු ලබා දීම. තුන්වන ප්‍රශ්නේ නුඹ වහන්සේට මෙහෙකොට ධර්මාන්තේ වාසිකව ශිල්පය හදාරමි. මේ ලිහිල් බසෙන් ලිව්වොත් ගුරුතුමනි ඔබතුමාට සේවය කළ මෙහෙකාරකම් කරමින් ගුරු වැටුප් නොදී ධර්මයට අනුගතව ගුරුන්ට මෙහෙයින් ශිල්ප ශාස්ත්‍රය ගෙනියන්න. සොරා අයිමි කියන්නේ රහසිගතව පැමිණීමයි. එනම් කිසිවෙකුට නොදන්වා පැමිණීමයි. මෙහිදී ජීවක සොරෙන් පැමිණෙන්නේ ශාස්ත්‍රයට ඇති ආශාව නිසා වෙනයි පැවසේ. තුන්වන ඡේදය අපිට එන්නේ චන්නකින්නර ජාතකයෙන්. එතකොට චන්නකින්නර ජාතකයේදී ඇහෙන පළවෙනි ප්‍රශ්නේ තමයි බරණැස් රජු කිඳුරාගේ දිවි තොර කිරීමට හේතු වූ කරුණ කුමක්ද? ඡන්ද කින්දරය කෙරෙහි සඳ කිඳුරිය කෙරෙහි ආශාවෙන් ඈ ලබා ගැනීමට ඇති කැමැත්ත අනුව ඇගේ සැමියාගේ කිඳුරාගේ දිවි තොර කිරීමට ඔහු හිතාගත්තා. අදිෂ්ඨාන කළා. කිඳුරා ක්‍රීඩා විනෝදයෙහි ඇලීම ප්‍රතික්ෂේප කළේ ඇයි? බරණැස් රජු විසින් විඳින ලද ඊතල පහරට ගොදුරු වී ඒ නිසා හටගත් වේදනාවෙන් ඒ වේදනාව දරාගෙන ජීවත් වූ නිසා පියසන් නොයසෙනසේ සෙමෙන් සෙමෙන් අවුදින් පාහඬ ඇසෙන්නේ නොමැතිවන ලෙස ඊතා සෙමින් සෙමින් පැමිණ කියන එක තමයි ඒ කොටසෙන් අර්ථවත් වෙන්නේ. ඊළඟට හතරවෙනි ප්‍රශ්නය අහනවා හෝ කඳුරක් යන්නට කෙටි විවරණයක් සපයන්න. එනම් ඔය 12 යන්නයි කඳුර කියන එකේ අර්ථ දෙකක් තියෙනවා. ඇලදොල නැත්නම් ඇලදොල නැත්නම් දිය පහර දිය ඇල්ල කියන අදහස. එතකොට ඊ කොටස එන්නේ ස්වර්ණ තිලකා වස්තුවේ. අහනවා මෑණියන් දියණියන්ට දෝෂාරෝපණය කළ හේතුව කුමක්ද? මල්ලාසනය පවිත්‍ර නොකොට බුදුරජාණන් වහන්සේට මල් පූජා කිරීම. දියණියන් චණ්ඩාල කුලේ ඉපදීමට හේතු වූ අකුශලය දන්වන්න. අකුශලය දක්වන්න පෙර ආත්මයේ තම මවට චණ්ඩාල වාදයෙන් බැනවැදුණු නිසා නැත්නම් තව විදිහකට ගො චණ්ඩාලියකයි මවට අපහාස කළ නිසා. අභිනව බාලාර්ථ මණ්ඩලයසේ අලුතින් පායාගෙන එන සූර්ය මණ්ඩලය පරිද්දෙන් කියන එක අර්ථවත් වෙන්නේ. සියලඟින් කියන්නේ සකල ශරීරයෙන් එනම් හිසේ සිට පාදාන්තය දක්වා කියන අර්ථයයි අදහස් වෙන්නේ.
ගුත්තිල කාව්‍යයේ ස්ත්‍රීන් ගුත්තිල කාව්‍යයේ මේ කවි දෙකෙන් උයන්වෙන් අහනවා අංක 1 ස්ත්‍රීන් අලංකාර කරගත් ශරීරාංග දෙක කවරේද? වරලස හා උරහිස. බඹසර සිත් කැළඹීමට හේතු වූ කාරණය කුමක්ද? මෙන්න මේකයි කාරණය. රූප සම්පත්තියෙන් දෙවඟනන් පරදවා රන් මිනි යොදා තැනූ පාසල බහඬ නංවා නගර කතුන් ඒ නගරේ ක්‍රීඩා කළ ආකාරය නිසා බඹසර සිත කැළඹින. ඊළඟට අහනවා පසුකර රුසිරෙන් සුරබා ගොසකර රන් මිනි සලඹා. මේකේ අර්ථය අහනවා රූ සැපතින් දෙවඟනන් පරදවා රන් මිනි යොදා තැනූ පාසල බහඬ නගමින් නොමද බරණ බොහෝ වූ ආභරණ කියන අර්ථයයි ප්‍රකාශ වෙන්නේ. එනම් ඔවුන් නානාවිධ වූ කාන්තාවන් පළදින මේවර, තෝඩු, ගෙලාභරණ, වරලසට යොදන ආභරණ, ගිගිරි වලලු ආදිය නන්විද ආභරණ ලෙස හඳුන්වයි. එහෙම විවරණයක් සපයන්න ඕනේ. නැත්නම් සම්පූර්ණ ලකුණ ලැබෙන්නේ නැහැ. අවස්ථා සම්බන්ධයට එක කොටසකට ලකුණු 3 බැගින් අවස්ථා සම්බන්ධ 4ක් අපි ලියනවා. අවස්ථා සම්බන්ධ 4ට ලකුණු 12ක් ලැබෙනවා. උණ්ඩ පිදේනියක් දෙන්න නැති හේයින් මුසුක් වේ. දඹදෙණි යුගයේදී ධර්මසේන හිමියන් විසින් විරචිත සද්ධර්ම රත්නාවලියේ එන කුණ්ඩලකේසී කතාවස්තුවේ සඳහන් වන පාඨයකි. තමන් කනස්සල්ලෙන් සිටින්නට හේතුව විමසූ විට ඊට හේතුව පවසන අවස්ථාවේ සොරා විසින් කුණ්ඩලකේසීට මෙසේ පවසන ලදී. වඩුරියන් උස කැකුළු ඇති මහ රන්තලියකින් බත් උපදින්නේය. උත්තරේ දඹදෙණි යුගයේ මයුරපාද පරිවේනාධිපති බුද්ධ පුත්‍ර හිමියන් විසින් රචිත පූජාවලියෙහි සඳහන් වන අනුරුද්ධ කුමාර කතාවස්තුවේ සඳහන් පාඨයකි. බත් උපදින්නේ කොතනින්දයි ඇතිවන සංවාදයේදී ඊට අදහස් දක්වන අනුරුද්ධ කුමාරයා විසින් බද්දියා කිම්බිල යන කුමාරවරුන්ට මෙසේ පවසන ලදී. 3. සොඳුර තොප ඉනතබූ කඩින් ඉනකඩින් තොප පලන ආභරණ ගලවා බැඳ දීලන්න. කුරුණෑගල යුගයේ බහුකරතෘක කෘතියක් ලෙස රචනා වූ 550 ජාතක පොතේ චුල දනුත්තර ජාතකයේ සඳහන් වන පාඨයකි. සොරනායකයා විසින් චුල්ල දනුද්දරයන්ගේ බිරිඳ කෙරෙහි කලකිරී ඇයගේ ආභරණ රැගෙන පලා යන්නට සැලසුම් කරන අවස්ථාවේ සොරනායකයා විසින් ස්ත්‍රියට මෙසේ පවසන ලදී. එම්බා නැගණියනි මේ අනුන් සන්තක වස්තුවේහි වරදවා පිළිපදින්නේ ගම්පල යුගයේ දෙවන ධර්මකීර්ති හිමියන් විසින් රචිත සද්ධර්මාලංකාරයේ සඳහන් වන නන්දි වාණිජ වස්තුවේ සඳහන් පාඨයකි. සිවනම් අමාත්‍යාගේ පෙළඹවීම මත දූත ස්ත්‍රියක විසින් නන්දිය නම් වෙළෙන්දාගේ බිරිඳව පෙළඹවීමට උත්සාහ කරන විට ඇයට අවවාද කරන අවස්ථාවේ වෙළඳ බිරිඳ විසින් දූත කාන්තාවට මෙසේ පවසන ලදී. 5. පළවෙනි 4 පුරාතන ගද්‍ය වලින් පමණක් ඕනනම් ලියන්න පුළුවන් මම ඔයාලට කියලා දෙනවා. අංක 5. ඒක මහ විපත්තියක්නේ. නන්නාඳුන රටක නන්නාඳුන මිනිස්සුත් එක්ක ඉන්න එක. ලෙනාඩ් වුල්ෆ් මහතා විසින් රචිත ඒ.බී. ගුණරත්න මහතා විසින් පරිවර්තිත බැද්දේගම නවකතාවේ සඳහන් වන පාඨයකි. ප්‍රනාන්දු විසින් පුංචි මෙනිකාව ලබා ගැනීමේ අපේක්ෂාවෙන් බබුන්ගේ නිවසට පැමිණ ඔහුට හේන රැක බලා ගන්නා ලෙස පවසමින් දොඩමළු වන අවස්ථාවේ ප්‍රනාන්දු බබුන්ගෙන් විමසන්නේ මෙබඳු කර්කශක ගමක වාසය කිරීමට හේතුවයි. එවිට එයට පිළිතුරු දෙන බබුන් නන්නාඳුන රටක මිනිසුන් හා වාසය කිරීම විපතකයි පවසන ආකාරය මෙසේ දැක්වේ. එතකොට කියන්නේ කවුද? බබුන් විසින් ප්‍රනාන්දු මුදලාලටයි පවසන්නේ. උසුළු විසුළු නොකරනු මැන පෙම්බරමා සමිදානනි. මහාචාර්ය දිරවීර සරච්චන්ද්‍රයන් විසින් රචිත
ප්‍රේමතෝ ජයති සෝකෝ නාට්‍යයේ සඳහන් වන පාඨයකි. ස්වර්ණතිලකා හා උද්දාලයන් විවාහපත් වී සතුටු සාමීචියේ යෙදෙමින් සිටින අවස්ථාවේ තම බිරිඳට අධික ලෙස ලෞකිකව වසඟ වී සිටින උද්දාල බමුණා ඈට පවසන්නේ නාමර සිසුන්ට තවම ජීවිතය අවබෝධ නොවන බව ඔවුන් සඳහා තමන්ට ඉගැන්වීමට ශිල්පයක් නැති බව. මෙය අසන අවස්ථාවේ ඊට පිළිතුරු දෙන ස්වර්ණතිලකා විසින් උද්දාල බමුණාට මෙසේ පවසන ලදී. අංග 7 වතුර පැහැෙන තේ කෝප්පයක් වක් කරන්නද කෝපි කෝප්පයක් හදන්න. සයිමන් නවගත්තේගම මහතා විසින් රචිත ස්නේහය කෙටි කතාවේදී ස්නේහ කෙටි කතාවේ සඳහන් වන පාඨයකි පිංචි මහයා විසින් තම ස්වාමියාගේ අවධානය යොමු කර ගැනීමට උත්සාහ කරන අවස්ථාවේ පිංචි මහයා මහලු රංකිරාට පවසන ලද්දකි. එතකොට ඊට පස්සේ අනිවාර්ය එකකේ තමයි නූතන පද්‍ය රසවින්දනය. මේ රසවින්දනයට ලකුණු 12ක් ලැබෙනවා. ළමයාගේ පරිකල්පනයට අනුව ඒ කවියේ වස්තු විශ්ය ගැන, භාෂාව ගැන, ආකෘතිය ගැන, සංකල්ප රූප ගැන අදහස් ඉදිරිපත් කළ ආකාරයට ලකුණු ප්‍රදානය වෙනවා. වඩියේ හැන්දෑව කොළඹ යුගයේ දෙවන පරපුරට අයත් කවියක් විමලරත්න කුමාරගමයන් විසින් රචනා කරන ලද මේ කවිය කොළඹ යුගයේ දෙවනි පරපුරේ කවියන්ගේ පද්‍යයන් අතරින් බොහොම සුවිශේෂ සෞන්දර්යාත්මක පද්‍යයක්. කොළඹ යුගයේ කවියට බටහිර සෞන්දර්යවාදී ආభాසයක් ලැබිලා තිබුණා. මේ නිසාම බොහෝ විට වුන් පෙළඹෙනවා සෝබාදහම පිළිබඳව ඉතා අපූර්ව ලෙස චිත්‍රණය කරන්න. විමලරත්න කුමාරගම ඇතුළු කොළඹ යුගයේ කවියන්ගේ සම්ප්‍රදායක් වුණා අජීවී වස්තුන්ට සජීවී බවක් ආරෝපණය කරන්න. මෙතෙන්දී හරි අපූර්ව දෙයක් කරනවා කවියා. වන්නියට එළඹෙන හැන්දෑව හරිම චමත්කාර ජනකයි. වන්නියට එළඹෙන හැන්දෑවට ආරෝපණය කරනවා ස්ත්‍රී භූමිකාවක්. කියන කවිය අපිට ව්‍යංගයෙන් කියනවා වන්නියට එළඹිච්ච හැන්දෑව හරියට කවුරු වගේද? රූමත් කාන්තාවක් වගේ. ඒ කටුක ශුෂ්ක පරිසරයට දවල්ට ඉර පෑවුවාම හරිම දුෂ්කරයි කටුකයි. ඒ දුෂ්කර බව, ඒ කටුක බව මෙන්න මේ විදිහට සංකල්ප රූපමවන පද්‍ය ආරම්භයේදී. හිරුරැස් විඩාවෙන් පීඩිත කෙසෙල් වතු සනසා පවන නලවයි දළු රිකිලියතු මලහිරු කිරණ සිප ගෑවුණු පරිදිලතු රන්වන් වුණා පළුගස්වල මහලු පොතු. දවල්ට හිරුරැස්වල විඩාවෙන් මේ කෙහෙල් වතු පිච්චෙනවා. ඒ පරිසරය මදකට හෝ අස්වැසෙන්නේ මලයිරු බසිනා හැන්දෑ යාමයක. ඒ මලයිරු කිරණ තැවරුණාම පළු ගස්වල ගැලවිලා වැටෙන්න ලං වෙච්ච පොතු රන්වන් පාට වෙනවා. පරිසරයට අපූර්ව පැහැයක් තවරනවා බහින සූර්යයා විසින්, වැස යන සූර්යයා විසින්. වන්නියට හැන්දෑව එළඹුණු බවට පොඩි පොඩි සංඥා නිකුත් වෙනවා පරිසරයේ. මෙන්න මේවා තමයි මේ පරිසරයේ නිකුත් වන සංඥා. මැඩියෝ අඬති පෙරළූ නව කුඹුරු මඩින් පෙරළපු කුඹුරු වල මැඩියන් නාද කරනවා. බස්සෝ ඉගිල යති නිහඬව හිසට උඩින්. බස්සන් පියාඹනවා වවුලෝ පියාඹති මීගෙඩ රැගෙන තුඩින් ඈ කිසි විටක තැටිගත්තද මෙවැනි හඬින්. අන්න ඈ කිසි විටක තැටිගත්තද මෙවැනි හඬින්. කවුද ඈ? ඈ තමයි වන්නියට එළඹිච්ච හැන්දෑව. අනේ ඒකයි මම ඔබට කිව්වේ වන්නියට එළඹුණ හැන්දෑවේ චමත්කාරයට කවියා ශ්‍රීලිංගාර්ථයක් ආරෝපණය කරනවා මෙන්න මෙතෙන්දී. මෙතන සිට පාඨකයට දැනෙන්නේ වන්නියට එළඹිච්ච හැන්දෑව කියන්නේ චරිතයක් ලෙස. දැන් බලන්න ඔන්න ටික ටික වන්නියට එළඹෙන හැන්දෑව තවත් නිහඬ වෙනවා, නිස්කලංක වෙනවා. සෙවණැලි නිදා ගති ගම වට කළ බැද්දේ
උණබට තරඟයට මෙන් එකට එක මැද්දේ. උකුලෙහි කලේ ඉඟ අතතා ලෙඩ පැද්දේ. ඇය එනු බලා වැඩි වෙයි රළවැල සද්දේ. බැලු බැලමට අපිට හිතෙන්නේ කවුරු හරි කාන්තාවක් වතුර ගෙනියන්න වැවකට එනවා කියලා නෑ. මේවා තියෙන ප්‍රබල ව්‍යංගාර්ථ. සෙවණැලි නිදා ගති ගම වට කළ බැද්දේ. ඇයි හෙවණැලි නිදාගත්තේ? මුළු මණින්ම ඉර බැහැලා ගියා. උණබට තරඟයට මෙන් එකට එක මැද්දේ. දවල් කාලෙත් උණබට එකිනෙකට මැදුනා. හැබැයි ඇහුන්නේ නැහැ. ඇයි? දවල්ට බොහෝ ഘോഷාකාරී. නමුත් සෙවණැලි නිදා ගන්නවත් එක්කම ඉර බැහැගෙන ගිහිල්ලා පරිසරය නිහඬ වෙනකොට ඒ නිහඬ නිස්කලංක පරිසරය තුල උණබට පවා එකිනෙක මැදෙන හඬ හොඳින් ඇහෙනවා. ඒ කියන්නේ මේ හැන්දෑව ටිකෙන් ටික නිශ්ශබ්ද වෙනවා. උකුලෙහි කලය ඉඟ අක්තතා ලෙට පැද්දේ. ඇය එනු බලා වැඩි වෙයි රළ වැල සද්දේ. මම ඔයාලට කිව්වා ඇය කියන්නේ කාටද? වන්නියට එළඹිච්ච හැන්දෑවට. දැන් මේ හැන්දෑව චමත්කාර ජනකයි හරියට කලේ උකුලේ තියාගෙන ඉඟත් අතත් තාලෙට පද්දන సౌందర్యාත්මක කාන්තාවක් වගේ. වතුර ගෙනෙන්න යන ලලනාවකගේ సౌందර්යය දැන් පරිසරයෙන් දිස් වෙනවා. එතකොට ඒ නිශ්ශබ්දතාවයේ තුලදී ඇය එනු බලා වැඩි වෙයි රළවැල සද්දේ. ඒ චමත්කාරයත් එක්කම වැවේ රළ ගසන හඬ දැහෙනවා. ඒ තරමට පරිසරය නිහඬයි. මග අස වලා මැලි යුතු තැනි තලාවල තනගොබ සමග පොරකයි නවතලා පැල. කේතකි පඳුරු අතරින් නැග සලා ගෙල. ඇය දෙස බලයි නිහඬව සුදු බලාවැල. ඇය දිහා බලන්නයි දැන් තන පඳුරු පවා ඉසිසි උත්සාහ කරන්නේ. කවිය මොකද ව්‍යංගයෙන් කියන්නේ? වන්නියට එළඹිච්ච හැන්දෑව රූමත් කාන්තාවක් වගේ චමත්කාරයි. එතකොට තන පඳුරු ඇතුළු කේතක පඳුරු ඇතුළු බොහෝ වනගස් තුරුලතා ඉසිසි බලනවා දිහා. ඇගේ චමත්කාරය දිහා. හැන්දෑවලා කුළු නිල්ලු බෝතා ගති තවත් රැවුණා. වෑබඩ උණ පඳුරු ඇය ගැන කතා ඇති. අන්න තව රැවෙන්න වැව අසබඩ උණ පඳුරු එකට ස්පර්ශ වෙන සද්දය ඇහෙනවා. රාත්‍රිය නිහඬ වෙච්ච නිසායි මේ උණ බඩවල සද්දය ඇහෙන්නේ. ඒකටත් සජීවී බවක් ආරෝපණය කරන කවිය මොකද්ද? වැව අසල උණ පඳුරු ඈ ගැන කතා වෙනවා. කවුද ඈ? වන්නියට එළඹිච්ච හැන්දෑව නැමැති කාන්තාව. රස්සර කැකුළු පෙඳ රැලි මද ගොතා වෙති. ඔබයයි ඇගේ වත නැරඹුම පතා පෙති. දැන් රාත්‍රියේ මල් විකසිත වෙනවා. ඇගේ මූණ බලන්න. කවිය ව්‍යංගයෙන් කියන්නේ මොකද්ද? අපූරු හැන්දෑව විසින් දැන් මල් පුබුදවනවා. එතකොට මේ හැන්දෑවේ චමත්කාරය තවත් ප්‍රබලයි. දෙසවන අදී වැව් පිටියේ නද සීරු. වැව් පිටියේ පුංචි හඬවල් පවා දැන් කනට ඇහෙනවා. ව්‍යංගයෙන් කියන්නේ මොකද්ද? එච්චරට නිශ්ශබ්දයි දැන් පරිසරය. පෙදරැලි පෙනේ ලෙස නිල් වරලස පීරු. බලන්න ලස්සන සංකල්ප රූප. වැවේ පෙදරැලි විසිරීලා. ඒව හරියට මොනවා වගේද? වන්නියට එළඹිච්ච හැන්දෑව නැමැති කාන්තාවගේ වරලස වගේ. වන්නියට එළඹිච්ච හැන්දෑව නැමැති කාන්තාවගේ වරලසසේ වැව පුරාම පෙදරැලි විසිරීලා. පෙදරැලි පෙනේ ලෙස නිල් වරලස පීරු. දේදුණු පෑදියේ තව පී නැති සේරු. පෑපත් රළ වලලු ඉන්වේ හුවමාරු. මේ දේදුණු පාට වතුරේ සේරුන් පීනනකොට රළවලලු හුවමාරු වෙද්දී අර චමත්කාරය තවත් දෙගුණ තෙගුණ වෙනවා. මංකඩ දිලේ විසිතුළු හිලු කිරණ වැනි ඈ ඒ එළිය බී මගේ හදවතට අනේ. දියවැල් ඇගේ පය දැවටි වැළඳ ගනී. රන්වන් රිදී පෙති වතුරේ උඩට පනී. දැන් මේ කතකයාගේ හදවතට අනිනවා. ඒ කියන්නේ කතකයා සංවේදී වෙනවා මේ රාත්‍රියත් එක්ක. ඔහුට විවිධ සිතුවිලි පහළ වෙනවා. කවි සිතුවිලි පහළ වෙනවා. වැවේ මල් පිපෙනවා. ඒ මල් පිපෙන එක
කතකයට පේන්නේ වන්නිය ඩෙලමිච්ච හැන්දෑව නැමැති කාන්තාවගේ පයට පෑගෙන හැම දියතීරුවකම දියමංකඩකම මල් පිපෙනවා. බලන්න පරිසරයේ චමත්කාරයට සජීවී බවක් ආරෝපණය වූ හැටි. රෑබෝ වීම මගේ සතුටට හරස් වුණා. හැන්දෑවයි රාත්‍රියයි කියන්නේ දෙකක්. රෑ වෙනකොට හැන්දෑව හොසින්නවා. ඒක සතුටට කාරණයක් වුණේ. මොකද දන්නවද? හැන්දෑව චමත්කාර ජනක වුණාට රාත්‍රිය භයානකයි. ඈමා දැකීමෙන් මදකට දිගැස්සුණා. කවිය මේ වගේ දේවල් යොදන්නේ කවියට සජීවී බවක් ආරෝපණය කරන්න. වන්නේ හැන්දෑව දැන් දිගැස්සුණා රාත්‍රිය ලැබෙනකොට. අවිහිංසකවම ඒ වගේ අවිහිංසකව ඒ සමගම හිනැස්සුණා. ඈ hina වෙලා යන්න ගියා. හතරැස පුදුම විදිහට ඒක ඇසක් වුණා. දැන් කතකයා පමණයි අවදිව සිටින්නේ. මේ මගේ පරිකල්පනය. තවත් කෙනෙකුට තවත් පරිකල්පනයකින් ලියන්න පුළුවන්. ඒ ලියන ප්‍රශ්නෙට ගැළපෙන ලෙස ලකුණු ලැබෙනවා. ඒක ලියන උත්තරයට ගැළපෙන ලෙස ලකුණු ලැබෙනවා. එතකොට අංක 2 සිට අංක 8 දක්වා තියෙන්නේ සාහිත්‍ය විචාර. මේ සාහිත්‍ය විචාරවලදී අංක 2 ප්‍රශ්නේ අහන්නේ ශ්‍රාවක මනසෙහි ශ්‍රද්ධාව වර්ධනය වන ආකාරයට බණ කතා රචනා කිරීම දඹදෙනි කුරුණෑගල අවදිවල නව ප්‍රවණතාවයක් ලෙස මතු වූ ආකාරය කෙටියෙන් පැහැදිලි කරන්න. මේ අහන්නේ අංක 2 අයන්න ඒ කොටස් දෙකකට බෙදෙනවා. ආයන්නකුත් තියෙන මේ ප්‍රශ්නේම ශ්‍රාවකයා තම ග්‍රහණයට ගැනීමට යෝග්‍ය ආකාරයෙන් අවස්ථා වර්ණනයේදී භාෂාව භාවිත කිරීමේලා සන්දර්භ රත්නාවලී කතුවරයා දැක් වූ සමර්ථය මට්ට කුණ්ඩලී කතාව ආශ්‍රයෙන් විස්තර කරනවා. මේ ප්‍රශ්න අහන විදිහේ විශේෂත්වය තමයි ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න පුළුවන් වපසරිය. වපසරිය සීමාව පටු කරලා තියෙනවා. දැන් අයන්නට අපි දෙන්න ඕන උත්තරේ ශ්‍රාවක ජනමනසෙහි ශ්‍රද්ධාව වර්ධනය වන ආකාරයට බණ කතා රචනා කිරීම දඹදෙනි යුගයේ කුරුණෑගල යුගයේ නව ප්‍රවණතාවයක් ලෙස ඉස්මතු වුණා. ඔව්. එතකොට බුද්ධ චරිතයට මුල් තැනක් දීම, බුදුදහම මතු කිරීම, කර්මය පිළිබඳ, එහි විපාක පිළිබඳ මතු කර දැක්වීම තමයි ඒ බණ කතා රචනා කිරීමේදී ශ්‍රද්ධාව වර්ධනය කිරීමට යෙදූ උපක්‍රම. එතකොටම ඒකේ දෙවෙනි එකේදී අපි ලියන්න ඕනේ අවස්ථා වර්ණනයේදී භාෂාව භාවිත කිරීමේලා සන්දර්භ රත්නාවලී කතුවරයා දැක්වූ සාමාර්ථය මට්ට කුණ්ඩලී වස්තු ඇසුරේ. දැන් බලන්න මට්ට කුණ්ඩලී වස්තුවේදී ඒ අවස්ථාවන්ට ගැළපෙන ලෙස භාෂාව යොදපු හැටි. කුණ්ඩලාභරණයක් තනා දෙන අවස්ථාව. නොදන්නා කෙනෙකුන් පත්වල හිරියඳින්නාසේ. ඒ අදින කුඹකගේ මසුරුකම හාස්‍යයට අපහාසයෙන් ලක් වෙන හැටි. ඊළඟට වැරදි බෙහෙත් සිදු කරන අවස්ථාව. ඊට ගැළපෙන භාෂාවක් යොදනවා. මොකද? පය බරවායට පිටි කර බෙහෙත් බඳිනාසේ, ඇස සරසන්නට තොල අඳුන් ගානාසේ. ඊළඟට નિયમિત අවස්ථාව පහු වෙලා වෛද්‍යවරුන් ගෙන්නනවා. ආන්දායවා තබාලා වල්පත ගත්තාසේ. මෙන්න මේ විදිහට අපූර්ව ලෙස නිදර්ශන දක්වන්න ඕනේ අවස්ථාවට ගැළපෙන ලෙස භාෂාව භාවිත කිරීමට. එතන මේ පිළිතුර දෙකට කඩලා ඉදිරිපත් කරන්න ඕනේ. දඹදෙනි යුගයේ කුරුණෑගල දඹදෙනි යුගයේ සහ කුරුණෑගල යුගයේ ශ්‍රද්ධාව වර්ධනය කිරීමට නව ප්‍රවණතාවයක් දැක්වූ ආකාරය. අනිත් එක තමයි අවස්ථා වර්ණනයන්ට ගැළපෙන ලෙස භාෂාව භාවිත කළ ආකාරය. නැතහොත් අංක 2 යටතේ එක්ක සද්ධර්ම රත්නාවලී ප්‍රශ්නේ නැත්නම් ජාතක කතා ප්‍රශ්නේ ලියන්න ඕනේ. නැතහොත් ජාතක කතා කර්තෘවරයා ස්ත්‍රිය හෝ පුරුෂයා හෝ නොසලකා විවිධ අරමුණු ඔස්සේ ක්‍රියාත්මක වන සිතේ පැවැත්ම පාදක කොටගෙන මනුෂ්‍ය ස්වභාවය විස්තර කරයි. මේ කියන්නේ මොකක්ද? ලිංග ભેදයකින් තොරයි පුද්ගල මනස. ජාතක කතා කතුවරයා පුද්ගල මනස ගැන විවරණය කළේ කෙසේද? දැන් බලන්න.
චුල්ලදනුද්දර ජාතකයේ ස්ත්‍රී චරිතය. ඒ ස්ත්‍රී චරිතය තුලින් ප්‍රකාශ වෙන්නේ මොකද්ද? ලෞකිකත්වයට වසඟ වුණාම ගෞරවණීය බැඳීම්, ගෞරවණීය ආධ්‍යාත්මික බැඳීම් පැහැර හරිමින් පටු ලෙස, කුහක ලෙස, නීච ලෙස ක්‍රියා කරනවා. ඒ පුද්ගල මනස එක ස්වභාවයක්. හැබැයි චන්නකීන්දර ජාතකයේ කිඳුරිය තම සැමියාට ඇති ස්වාමි භක්තිය නිසා රජ සැපටවත් ලොල් නොවි උතුම් පතිදම් රකිනවා. ඒ චන්නකීන්දර ජාතකයේම බ්‍රහ්මදත්ත රජුගේ ඔහු රජ කෙනෙක්. නමුත් බලන්න ඔහුගේ හිත ක්‍රියා කරන හැටි. කිඳුරියට වසඟ වුණා. කිඳුරියට වසඟ වෙලා කිඳුරාව මරන්නට යෙදුණා. එතනින් ප්‍රකාශ වෙන්නේ මොකද්ද? ලෞකිකත්වයට වසඟ වුණාම තමන්ගේ තත්වය හා භූමිකාව අමතක කරමින් ක්‍රියා කිරීම. ඒ වගේම චුල්ලදනුද්දර ජාතකයේ කුමරුගේ චරිතය ඇසුරුණු පුද්ගල මනසේ ස්වභාවයක් හෙළි වෙනවා. උඩඟුකම. ඔහු දනුද්දර නිසා ඔහු හිතුවා දුන්නෙන් සෑම දෙයක්ම පාලනය කළ හැකි බව. උඩඟුකම නිසා ඔහු මිය යනවා. ඒකයි මේ කියන්නේ ජාතක කතා කතුවරයා ස්ත්‍රිය හෝ පුරුෂයා හෝ නොසලකා විවිධ අරමුණු ඔස්සේ ක්‍රියාත්මක වන සිතේ පැවැත්ම පාදක කරගෙන මනුෂ්‍ය ස්වභාවය විග්‍රහ කළා. ඊළඟට අංක 3ට පිළිතුරු සපයන විට අංක 3ට දැන් මම අර කියපු අර ශ්‍රද්ධාව වර්ධනය කිරීම කියන පළවෙනි කොටස තියෙන්නේ. පළවෙනි සද්ධර්ම රත්නාවලී ප්‍රශ්නයකට මෙන්න මේ පොයින්ට්ස් දෙන්න පුළුවන්. මට්ට කුණ්ඩලී කතාවේදී අදින්න පුබ්බකගේ මසුරු බව බුදුන් වහන්සේ හා මට්ට කුණ්ඩලී දිව්‍ය පුත්‍රයා විසින් යහමඟට හැරෙනවා. මසුරු බව වෙනස් කිරීම. හරිද? ඊළඟට මේ අදින්න පුබ්බක අධික මසුරුකමෙන් මිදිලා බුදුන් ප්‍රමුඛ මහා සංඝරුවනට දන් පූජා කිරීම. මට්ට කුණ්ඩලී දේවපුත්‍රයාට අවශ්‍ය මොනවාදයි විමසා බැලීමට තරම් නම් මෙෂීනි. ඊළඟට මට්ට කුණ්ඩලී වස්තුවේදීම කියනවා බුදුන් කෙරෙහි සිත පහදවාගත් පමණකින්ම මිනිසුන්ට පුළුවන් දිව්‍ය ලෝකයක්. මෙන්න මේ දේවල් වලින් මිනිසුන්ට ශ්‍රද්ධාව වර්ධනය වන්නට සැලැස්සුවා. ඒ වගේම ශ්‍රාවක සිත් වලට කර්මයේ පිළිබඳ අවබෝධ කර දීම. ඒ මං කිව්ව දඹදෙණි යුගය ගැන. කුරුණෑගල යුගයේදී කිඳුරිය තමන්ගේ ප්‍රතිභක්තිය නිසා සක්‍රයාගෙන් උපකාර ලැබුව ආකාරය. ඊළඟට කුරුණෑගල යුගයේදී අපි දකිනවා ජාතක කතාව තුළ සනකිඳුරා සහ කිඳුරිය සියලු උදුරු වලින් ගැලවි ස්වාස්ථයට පත්වීම තමන්ගේ තියෙන සත්පුරුෂ භාවය නිසා. චුල්ලදනුද්දර ජාතකයේදී පතිවත නොරැකගත් කාන්තාව සක්‍රයාගේ නින්දාවට පාත්‍ර වීම. හරිද? දැන් මේ වගේ වෙන්නුවම තමයි මිනිස්සු පෙළඹෙන්නේ ශ්‍රද්ධාවන්ත වෙන්නේ. ඊළඟට තමයි අපි ජාතක කතාවලින් උදාහරණ කිව්වේ. ඒ තමයි ජාතක කතා කතුවරේ ස්ත්‍රිය හෝ පුරුෂයා හෝ නොසලකා විවිධ අරමුණු ඔස්සේ ක්‍රියාත්මක වන සිතේ පැවැත්ම පාදක කොටගෙන මනුෂ්‍ය ස්වභාවය විස්තර කරයි. ඒක තමයි අපි කිව්වේ කිඳුරියගේ චරිතයෙන් පතිවත, චුල්ලදනුද්දර ස්ත්‍රී චරිතයෙන් චපල බව, ඒ වගේම දනුද්දර කුමරුගේ චරිතයෙන් උඩඟු බව, රජුගේ චරිතය ඇසුරෙන් බ්‍රහ්මදත්ත රජුගේ චරිතය ඇසුරෙන් ප්‍රකාශ වෙනවා. ලෞකිකත්වයට වසඟ වූ විට තත්වය හා භූමිකාව මතක කොට පහත් අයුරින් ක්‍රියා කිරීම. තුන්වන ප්‍රශ්නය ප්‍රධාන. සද්ධර්මාලංකාරයේ කතාවස්තු වල ඇතැම් සිදුවීම් තර්කානුකූලත්වයෙන් ඈත් වී ගියත් රසවත් භාවයෙන් පාඨකයාගේ සිත් බැඳගනී. තර්කයෙන් තොර තැන් මොනවද? අතිශයෝක්තිය දනවන අවස්ථා සහ අද්භූත රසය දනවන අවස්ථා. එතකොට සද්ධර්මාලංකාරයේදී මේ මව සහ දුව බුදුන්ට මල් පූජා කරන්න ගිහිල්ලා මලස්න නොසෝදා බුදුන්ට මල් පූජා කිරීමේ හේතුවෙන් මෑණියන්ට බැනවදිනවා. මෑණියන් දියණියට බැනවදින වැඩිමිය ප්‍රතිඵලයක් ලෙස අන්තිමට කර්මය පළ දුන්න හැටි පෙන්වනවා.
අන්න එතන තියෙන අතිශයෝක්තිය. ඒක තරකයෙන් පිළිගන්න බෑ. මොකද්ද? ස්වර්ණතිලකා අතිශයින් රූමත් වූ අන්දම. ඒ වගේම ස්වර්ණතිලකා කොයිතරම් රූමත් වුණාද කියනවනම් මේ ලෝකේ මිනිස්සුන්ට සාමාන්‍යයෙන් නොපිහිටන තරකයෙන් විශ්වාස කළ නොහැකි දේවල් ඉදිරිපත් වෙනවා. ඒ වගේම අද්භූත රසය කියන්නේ දැන් නන්දි වාණිජ වස්තුවේදී නන්දිය නම් වෙලෙන්දාව මරා දමන්නට යක්ෂා රූඪ කළ මෘත ශරීරයක් පිටත් කරන අවස්ථාව. ඒක තරකයෙන් තොරයි. හැබැයි රසවත්. ඊළඟට වෙලෙන්දා ඇතුළු පිරිසගේ ශ්‍රද්ධාව නිසාම යක්ෂා රූඪ කර මලමිනී ආපසු පැමිණ සිවනම් අමාත්‍යාව සහ යකදුරාවම විනාශ කිරීම. මේ මොනවද මේ? අද්භූත රසය දනවන අවස්ථාව. අතිශයෝක්තිය සහ අද්භූත රසය දනවන ඕනම උදාහරණකින් අපිට මේකට පිළිතුරු සපයන්න පුළුවන්. තර්කානුකූල බවින් ඈත් උනත් කතාව රසවත් වුණා මොනව නිසාද? අද්භූත රසය සහ අතිශයෝක්තිය නිසා. ඊළඟට අහනවා පූජාවලී කතුවරයා කෘෂි කර්මාන්තය හා වෛද්‍ය විද්‍යාව පිළිබඳ ඉදිරිපත් කරන කරුණු වලින් තත්කාලීන සමාජය නිරූපණය වන ආකාරයේ නියමිත කතා වස්තු ආශ්‍රයෙන් පැහැදිලි කරන්න. පූජාවලියේදී හෙළි කරන සමකාලීන සමාජ තොරතුරු. බලන්න කෘෂි කර්මාන්තයේ මහානාම කුමාරයා අනුරුද්ධ කුමාරයාට කියලා දෙනවා උපයාගෙන කන අන්දම. මහානාම කුමාරයා අනුරුද්ධ කුමාරයාට උපයාගෙන කන අන්දම පැහැදිලි කරන විට කුඹුරක් සීසෑමේ අවස්ථාවේ සිට ගොයම රැක ගැනීම, ඒ ගොයම් පීදීම, ගොයම් කිරිවැදීම, අස්වනු නෙලීම, පරිභෝජනය කිරීම, ඉතුරු කිරීම දක්වාම විග්‍රහ වෙනවා. ඒ වගේම කියනවා කවදා හරි දවසක අතපය වාරු නැති වුනහම විකට නළුවෙක් වගේ වෙලා හිඟමන් කන්නට සිද්ධ වෙනවා. හිඟමන් යදින්නට සිද්ධ වෙනවා. ජීවක කතා වස්තුවේදී වෛද්‍ය විද්‍යාව පිළිබඳව විශාල විවරණයක් කළා. මතකද? පළවෙනිම සැත්කම සාකේත නුවර සැත්කමක් නෙමෙයි ඒක වෙදකමක් සාකේත නුවර සිටුවරියට නස්න කිරීමකින් ශීර්ෂාවාදය සුව කිරීම. ඊළඟට සිටුවරු දෙන්නෙක්ට අපි කියන්නේ කටවචනෙන් ඔපරේෂන් කියලා සැත්කම් සිදු කරනවා. බඩවැල් ගැට ගැසීමට සැත්කමක් කරනවා. ඊළඟ මත්තලුංග භෝජක කියන පණුවන් ඉවත් කිරීමට සැත්කමක් කරනවා. බිම්බිසාර රජුගේ බගන්දරාබාධය සුව කරනවා. අවසානයේ චණ්ඩ ප්‍රදයොත්ත රජුගේ පාණ්ඩු රෝගය සුව කරනවා. මේ සෑම වර්ණනයකින්ම පැහැදිලි වෙනවා සමකාලීන සමාජයේ කොච්චර දියුණු වෛද්‍ය විද්‍යාවක් තියෙනවද කියලා. උදාහරණයක් හැටියට මම කතා කරුවා හරි අපූර්වට අර ශීර්ෂාබාධයට සැත්කම කිරීම සහ උදරාබාධයට සැත්කම කිරීම විග්‍රහ කරන ආකාරයෙන් දක්නට ලැබෙනවා. සමකාලීන සමාජය තුල අර සිහි නැති කිරීම වගේ නැති නිසා ඒ උපකරණ මේ ඒ සිටුවරුන්ව ගැට ගහලා ඔවුන්ගේ වේදනාවට පත් කරනවට සමාව යදලා ඒ වෙදකම් හෙදකම් කළ ආකාරය අපූර්ව ලෙස සංකල්ප රූපමම. එතකොට ඒ තුන්වෙනි ප්‍රශ්නයට අපි පිළිතුරු සපයන ආකාරය. ඊළඟට අංක 4. අංක 4ට අනායාසයෙන් කෙරෙන අවස්ථා නිරූපණයක් කතාවස්තු වේගවත් ලෙස ගලා යන්නට සැලැස්වීම. ගුත්තිල කාව්‍යයේ රචනෝපක්‍රම වී ඇති ආකාරය ගුත්තිල මූසිල හමු ආශ්‍රයෙන් විමසන. ඒ කියන්නේ කිසිදු ආයාසයකින් තොරව අවස්ථා නිරූපණය කරමින් හරි අපූර්වට කතාව ඉදිරියට ගලාගෙන යන්නට සලස්වපු ආකාරය. මූසිල වෙළඳ හමුව බලන්න. ඊළඟට මූසිල ගුත්තිල ඇදුරු සොයා යාම. එකිනෙක මනා අවස්ථා ගැලපීමක් සමග මේ එක සිද්ධියකින්
මන හේතුඵල සම්බන්ධතාවයක් ඇතුව එක සිද්ධියකින් තවත් සිද්ධියක් ගැලපෙනවා. ගුත්ති ලැබුණු ඔහුට ශිල්ප ඉගෙනීම. තමා මෙන්ම මූෂිලවද රාජ්‍ය සේවයට අනුයුක්ත කිරීම. එහිදී මූසිල රජුගෙන් ගුරුතුමාට සමවැටුම් ඉල්ලී. රජු ඔවුන් දෙදෙනාට තරගයක් පැවැත්වී. ගුත්ති ලැබුණු යහපත් චේතනාව නිසා ජය ගැනීම. මූසිල අවමානයට පත්වී. ආදී සාධකවලට නිදර්ශන දක්වමින් අපි කාව්‍යමය නිදර්ශන දක්වමින් උත්තරේ පිළිතුර සැපිය යුතුයි. නවකතාවක පසුබිම යනුවෙන් අදහස් කෙරෙන්නේ කුමක්දැයි විස්තර කොට බැද්දේගම කෘතියේ පළමුවන පරිච්ඡේදය කතා විකාශනය සඳහා පසුබිම සකස් කරන අයුරු පැහැදිලි කරා. බැද්දේගම නවකතාවේ පළවෙනි අංකයේ විතරක් පසුබිම් කරගෙනයි උත්තරය අහන්නේ. මම ඇත්තටම කෙටි කාලයක් තුළ පිළිතුරු සම්පාදනයක් කරන්න නිසා බොහොම කෙටියෙන් පිළිතුර දක්වන්නම්. නවකතාකරුවෙකුගේ ඕනම නවකතාකරුවෙකුගේ පරමාර්ථය පාඨකයාව කාල්පනික සත්‍ය ලෝකයකට කැඳවාගෙන යාම. මොකද කල්පිත සත්‍ය ලෝකයක් කියන්නේ? නවකතාව ඇතුලේ තියෙන කල්පිතයක්. නවකතාවේ කතන්දරේ කල්පිතයක්. නමුත් ඒ කල්පිතයේ ඇතුලේ තියෙන පරිසරය, චරිත, අවස්ථා, සිද්ධි සියල්ලම සජීවී ලෝකයේ ඇසුරින් ගත්තා. එතකොට පරිසර වර්ණනා මගින් දැන් මේ ප්‍රශ්නේ තුලදී අපෙන් අහන්නේ මොකක්ද? නවකතාවක පසුබිම යනුවෙන් අදහස් කරන්නේ කුමක්දයි විස්තර කොට බැද්දේගම කෘතියේ පළමුවන පරිච්ඡේදයේ කතා විකාශනය සඳහා පසුබිම සකසන්නේ. පාඨකයාව කාල්පනික සත්‍ය ලෝකයට කැඳවගෙන යන්න ඉස්සෙල්ලම කරන්න ඕනේ කතා පරිසරයට පාඨකයව මනෝලෝකයෙන් ප්‍රවිෂ්ඨ කිරීම. ඒක අංක 1ේදී හරි අපූර්වට කරනවා ලෙනඩ් වුල්ෆ්. පටන් ගන්නකොට කියනවා මහ මුහුදටත් හඳු වැටි වලටත් අතර පහට රට තැන්නලා පිහිටි ප්‍රදේශයක පිහිටි ගමකි බැද්දේගම. ඒ අවටින් ඌයේ ඝන කැලෑවකි. මෙසේ කැලෑවට බැද්දට මැදි වී සිටි හේයින් ඒ ගමට බැද්දේගම යන නම ඉබේට නැති වූ. අන්න බැද්දේගම කියන්නේ මොකද්ද කියලා මුලින්ම කියනවා. ඊළඟට මේ බැද්දේගම වට කරගෙන තියෙන වනාන්තරය. බැද්දේගම ගම්මානයේ වටා තියෙන පරිසරය හරිය වනාන්තරය හරියට කියනවා නවකතා කරුවා සජීවී ප්‍රාකාරයක් වගේ. ඒ වනාන්තරයේ ගහකොළ වැල බැද්දේගම ගම ආක්‍රමණය කිරීම, ග්‍රහණය කර ගැනීම, ගිල ගැනීම මිනිස්සු වළක්ව ගන්නේ කැත්තේ පොරවේ බලයෙන්. ගෙමිදුල් හායලි මහන්තැන් අකුල් කරගෙන මැටි ගෙවල් මිරිකාගෙන එන මම්පෙත් අවුරාගෙන වනයේ හාත්පසින්ම වැඩුණේ. ගම සම්පූර්ණයෙන්ම වනපත් වී වළකාගත හැකි වූයේ අවුරුදු පතා කැටි පොරව වලින් පහර දී පහත් කර දැමීමෙනි. ගන්න බලන්න. ඒ පරිසරය අපේ හිතේම වනන්න. තව කියනවා මේ වනාන්තරයට මැදි වෙච්ච ගම්මානය වනාන්තරයේ නීති රීතියට යටත් වුණා. ඒක මෙන්න මෙහෙම කියන පළවෙනි අංකෙදී නීතියක් වශයෙන් ප්‍රදාන කොට වනයේහි පවතින්නේ බියයි. බඩගින්න හා පිපාසයද ඊළඟට පැමිණි. වනයේ ඇති හැම දෙයකින්ම මතුවන්නේ බියමය. ඊළඟට ඒ ගමන් කියනවා බැද්දේගම වැසියන් බැද්දේ ගම වටා තිරිච්ච බැද්ද ගැනනේ මුලින් කිව්වේ. ඊළඟට කියනවා ගම ගැන. බැද්දේ ගම අවට පිහිටියේ මෙබඳු වනයකි. ගමේ අතන මෙතන ගොඩ නැගුණු ගෙවල් 10කි. වරිච්චි බැද මැටි ගසා සාදා ගන්නා ලද ඒ ගෙවල් කුඩා දිලිදු පැල්පත්ය. ඒක තමයි බැද්දේගම වැසියාගේ භෞතික ජීවිතය. ඊළඟට ඔහුගේ භෞතික ජීවන තත්ත්වය මොනෝගේකද? හරි දුක්ඛිතයි. වහින්නේ නිසි කලට වේලාවට ගොවිතැන් කරගන්න බෑ. හරියට වැස්සක් ලැබෙන්නේ අවුරුදු 10කට වගේ සැරයක්. බොහොම පහත් ධාන්‍ය වර්ග තමයි අනුභව කරන්නේ. එහි ප්‍රතිඵලයක් ලෙස පරංගි වන හැදිච්ච නැති කෙනෙක් බැද්දේගම නැති තරම්. මේ බලන්න ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය. පරංගි වන වලින් තොරව ගමේ සිටියේ ඉතා පරණ ඉතා ටික දෙනෙකි. ගමේ සිටියේ ඉතා ටික දෙනෙකි. මැස්සන් රොත්තෙන් පිරිවරන ලද කහපාට හැරව වැగిරෙන ඇටේ දක්වා වැල ගැසුණු පරංගි පිළිකා වලින් ඔවුන්ගේ දෙපා ගහන විය. හරිද? අන්තිමට බැද්දේගම ගැන බැද්ද ගැන කියලා බැද්දේ ගම ගැන කියලා කතා නායකයා ගැන අපිට කියනවා
කතානායකයා තමයි සිලිඳු. සිලිඳු වනාන්තරයට කොයිතරම් බද්ධ වුණාද කියන එක අවියෝජනීයව මෙන්න මෙහෙම කියනවා නම් කතා කරුවා. මීහරකා මඩ වගුරට ආසා කරන්නාක් මෙන් දිවියා කඳු අතර ගුහාවට ප්‍රිය කරන්නාක් මෙන් තමාට නොහැගෙන නොපැහැදිලි හේතුවක් නිසා ඔහු වනයේට ආලය කළේය. මෙන්න මේ විදිහට තමයි නවකතා කරුවා පළවෙනි අංකයේ තුලදී නවකතාවක පසුබිම පාඨක මනසේ සංකල්ප රූපම මවන්නේ. තව විදිහට කිව්වොත් පාඨකයාව කාල්පනික සත්‍ය ලෝකයකට රැගෙන යනවා. සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේ 6 වෙනි ප්‍රශ්නේ අහන්නේ කෙටි කතා පොතෙන් සිංහල කෙටි කතාවේ යථාර්ථ නිරූපණය පැහැදිලි කොට දිසුන් චිනාහාමි කෙටි කතාවේ ආකෘතික හා තේමාත්මක විශේෂතා විස්තර කරා. යථාර්ථ නිරූපණය කියන්නේ ඇහැට පේන්න තියෙන දේ නෙමෙයි සැඟවුණු ඇත්ත. දිසුන් චිනාහාමි කෙටි කතාවේදී ඇහැට නොපෙනෙන සැඟවුණු සත්‍ය විවරණය කරනවා ගුණදාස අමරසේකරය. මේ කෙටි කතාවේ කතකයා බන්දුසේන. ඔහු රෝහල් සේවකෙක්. ඔහුට පේනවා තමන් දන්න හඳුනන රෝගී කාන්තාව දිසුන් චිනාහාමි ඇගේ උඩුහක්ක වෛද්‍යවරයා විසින් ෆෝමලින් බඳුනක දමාගෙන පරීක්ෂණයක් පවත්වනවා රෝගයට හේතු හොයන. එතකොට මේ ගුණදාස අමරසේකරයන් සාමාන්‍යයෙන් ඔහුගේ පෞද්ගලික වාමාංශික මතධාරී. ඔහුගේ මත මේ චරිත හරහා ප්‍රකාශ වෙනවා. මේ බන්දුසේන හිතෙන් තර්ක කරනවා ලෙඩේට හේතුව නෙමෙයි හොයන්න ඕනේ. මේ වගේ අසරණය දුක්ඛිත විදිහට මැරෙන්න හේතුව තමයි හැංගිච්ච එක කියලා යකින්. ඒ හැංගිච්ච එක කියලා නව කතා කර කෙටි කතා කරනවා කියන්නේ අපි කියන්නේ සිස්ටම් එක කියලා. පවත්නා සමාජ ආර්ථික රටාව. ඒතර මෙතෙන්දි කෙටි කතා කරනවා හරිය ලස්සන යථාර්ථ නිරූපණයක් කරනවා. වාමාංශික දෘෂ්ටියකින් මේ ගැටලු දිහා බලනව කවුද? බන්දුසේන. එයා කියනවා අපේ ආණ්ඩුවක් ආවොත් ඕකුන් ඔක්කොටම වෙඩි තියලා මරනවා. නමුත් බුද්ධිමතෙක් ලෙස සමාජයේ දිහා මධ්‍යස්තව බලනව කවුද? වෛද්‍යවරයා. කුමාරදේව වර්ධන. එයා කියනවා සහෝදරයා ඔය විදිහට සාකච්ඡා කරන්න පුළුවන් දේවල් නෙමෙයි. දැන් දිසුන් චිනා මැරිච්ච විදිහ හොයන්න එපා කියලා බන්දුසේන තර්ක කරනකොට වෛද්‍යවරයා කියනවා මේ ලෙඩේ මැරෙන්නේ මෙයා විතරක් නෙවෙයි ඉස්සරහට එන ලෙඩුන්ට සාතු සප්පායම් කරන්න වුන්ව සුව කරගන්න තමයි මම රෝගයට හේතුව කියන්නේ. බලන්න. දෙන්නේ දෙවිදිහකට සමාජයේ දිහා බලන විදිහ. මේකක්නේ ඊළඟ අපි දිසුන් චිනාගේ පැත්තට හැරෙමු. දුප්පත්කම කොච්චර කුරිරුද කියලා ඒ යථාර්ථය අපිට මතු කරලා පෙන්වන ගුණදාස අමරසේකර. දිසුන් චිනා මැරුණාට පස්සේ එයාගේ ඇඳුම් පොදිය ඇතුලේ තියලා හම්බ වෙනවා එයා සැමියට ලියපු ලියුමක්. දවස් 3ක නෙළුම් සල්ලි ඇති ඉල්ල ගන්න, තේ දළු නෙළුම් සල්ලි ඇති ඉල්ල ගන්න, කෙහෙල් කැනක සල්ලි ඇති ඉල්ල ගන්න, දරුවෝ හොඳින් බලා ගන්න. මම මැරුණොත් දරුවෝ හොඳින් බලා ගන්න. බුදු සරණයි. බලන්න යාට තිවිච්ච දායාදය. ඒක තමයි යථාර්ථය. මිනිස්සුගේ ජීවිතේ ඇතුල් පැත්ත. මේකේ හොඳම ඛේදවාචකය දිසුන් චිනාගේ ස්වාමි පුරුෂයාට ඇගේ මිනිය ගෙදර ගෙනියන්නවත් දොයිතුවක් අතේ නැහැ. ඔව් ඇවිල්ලා අඬලා වැළපිලා කෑ ගහලා කියනවා මහත්තයලට පුළුවන් දෙයක් කරන්න. ඊටත් වඩා ඛේදවාචකය තමයි යථාර්ථය තමයි මතුවන දිසුන් චිනාගේ මේ උඩුහක්කේ වැළඳුන පිළිකාවට හේතුව. මොකද්ද? කුසගින්නේ යන්නනවා අහන් ඉන්න බැරි වුණාම සැමිය පිඟානක් විසි කරලා ගහනවා. දරුවෙක් කුසගින්නේ යන්නනවා අහන් ඉන්න බැරුව පිඟාන විසි කරලා ගහපු එක දිසුන් චිනාගේ උඩුහක්කේ වැදිලා ඒක තමයි ගෙඩියක් කළා පිළිකාවක් බවට පත් උනේ. දිසුන් චිනා හැම රෝහලකදීම ඒ හේතුව හැංගුවා. එතකොට මේ හේතුව තමයි හේතුව දුප්පත්කම හේතුවට හේතුව තමයි බන්දුසේනගේ මතය අනුව මේ පවතින සමාජ ආර්ථික රටාව. ගුණදාස අමරසේකරයන් විශාල සමාජ යථාර්ථය නිරූපණය කරනවා. පවත්නා සමාජ ආර්ථික රටාව තුළ කිසියම් ගැටලුවක් තියෙනවා නම් කොතන හරි ඒ ගැටලුව පස්සේ හමා ගියාම නවතින්නේ ඒකට හේතුව තමයි පවත්නා සමාජ ආර්ථික ක්‍රමය. ඒකට තමයි අපි කියන්නේ සිස්ටම් එක කියලා. 7 වෙනි ප්‍රශ්නේ නූතන පද සංග්‍රහයෙන් අහන්නේ. ඒක කොටස් දෙකකට බෙදෙනවා. ඒ දෙකෙන් ඕන එකකට ලියන්න. මුලින්ම අහනවා
නිදහස් කවියේ ප්‍රථම තරංගයට අයත් ප්‍රමුඛ කවීන් තිදෙනෙකු පිළිබඳ කෙටි හැඳින්වීමක් කර ඔවුන්ගේ කාව්‍ය නිර්මාණවල විශේෂ ලක්ෂණ තුනක් නිදසුන් දක්වමින් සාකච්ඡා කරන්න. නිදහස් කවියේ පළවෙනි අවධිය මහගමසේකර කවියෙක්, ගීත රචකයෙක්, සාහිත්‍ය විචාරකයෙක්, චිත්‍ර ශිල්පියෙක්, භාෂා පරිවර්තකයෙක්, නාට්‍ය රචකයෙක්, චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් කියලා විස්තර කරලා ඔහු රචනා කළ මාර යුද්ධය කවිය ඇසුරෙන් අපි විස්තර කරනවා. කවියටම ගැලපෙන අපූර්ව භාෂාවක් යොදමින් ඔහු කියනවා කවුරු හරි කෙනෙක් ආධ්‍යාත්මික ගමනක් යන්නට පෙළඹෙනවා නම් ඒ ආධ්‍යාත්මික ගමනට බාධා කරන්නේ ඒ පුද්ගලයාගේ ලෞකික බැඳීමක්. ආධ්‍යාත්මික ගමනට බාධා කරන්නේ ලෞකික බැඳීමක්. මාර යුද්ධය කරන්න සිද්ධාර්ථයන් තමන්ගේ හිතත් එක්ක සේකර කියන විදිහට එයා දුෂ්කර ක්‍රියා කළේ. සිද්ධාර්ථ කුමාරයා දුෂ්කර ක්‍රියා කළේ. ඇයි? හැම දෙයක්ම අතෑරියා නම් ඒ දුෂ්කර ක්‍රියා කළේ. යශෝදරාව මතක් කරන්න බැහැ. එන මොකද්ද? ලෞකික හැඟීම. ලෞකික හැඟීම තමයි ආධ්‍යාත්මික ගමනකට බාධා කරන මායාව. ඊළඟ ගුණදාස අමරසේකර මහතා රචනා කළ අඳුර අපේ දුකනිවාමි කියන කවි පන්තියේදී කියනවා ඒ සමකාලීන සමාජ හේතුවක් කියන්නේ මේ පවත්නා සමාජ ආර්ථික රටාව තුළ ශ්‍රමිකයා අතිශයින් කාර්යබහුලයි. ඒ කාර්යබහුල වන ශ්‍රමිකයා කොච්චර කාර්යබහුලද කියනවා නම් තිරිසනුන් හා සමතලයකට ඇද වැටිලා ඔවුන්ට දෙවියන් විසින් දුන් සෝබාදහමෙන් දුන් ආශිර්වාදය තමයි తాවකාලිකව හෝ එළඹෙන රාත්‍රිය. ඒ රාත්‍රිය ඔවුන්ට විවිධ භූමිකාවන්ගෙන් පිහිටවන බව සඳහන් කරනවා. වෙලාවකට රෙද්දක් වගේ, පොරවණයක් වගේ, තව වෙලාවකට හන්දිපත් තෙල් ගාලා අත ගන්නවා වගේ, තව වෙලාවකට මන්ත්‍රයක් කියලා නිදි කරවනවා වගේ. ඊළඟට ජී.බී. සේනානායක දෙවියන් මැරීම වගේ පද්‍යයන් වලදී නිදහස් කවියේ පුරෝගාමියා. එතුමා තනිකර රචනා කළේ තමන්ගේ නිර්මාණවලදී මොනව ගැනද? පුද්ගල මනස ගැන. පුද්ගල ආධ්‍යාත්මය තුළ බුද්ධිය හා භක්තිය අතර ඇති වෙන ගැටුම තමයි දෙවියන් මැරීමේදී දැක්වෙන්නේ. පුද්ගලික අධ්‍යාපනය ලබනවා. අධ්‍යාපනය ලැබුවට පස්සේ ඔහු බුද්ධිමතෙක් වෙනවා. ඊට පස්සේ ඔහු ආධ්‍යාත්මික දේවල් බැහැර කරනවා. දෙවියෙක්, බුදුවරයෙක් නෑයි කියලා හිතන්න පෙළඹෙනවා. ඔහු බුද්ධිමතෙකු ලෙස තර්ක කළා ඔහුගේ හදවතේ තිබිච්ච භක්තිය මරා දැම්මා. ඒක තමයි දෙවියන් මැරීම. නමුත් ඔහුගේ ආත්මය දුර්වල වුණහම ඔහුට නැවත භක්තිය අවශ්‍ය වුණා. ඔහු දෙවියන් සොයා ගියා. දෙවියන් මැරිලා නෙමෙයි. එයා තර්ක කළා දෙවියන් හේවත් භක්තිය ඝාතනය කළා. නැවතත් ඔහු කියනවා දෙවියන්ට නැගී සිටින්න කියලා. නමුත් භක්තිය ආයාසයෙන් ආරෝපණය කරගන්න බෑ. ඔහොම කියනවා ඔව් දෙවියන් නැගී සිටින්න නැතුව ඇත්තේ බුද්ධිය මගේ පිටිපස්සෙන් දත් විලිස්සගෙන ඉන්න හින්දා වෙන්නේ නැති. ඔව් ඇත්ත. අපි බුද්ධිමතුන් ලෙස තර්ක කළා භක්තිවන්ත දේවල් විනාශ කළාට පස්සේ ආයේ ඒ භක්තිය ළඟා කරගන්න බෑ. මොකද භක්තිය ළඟා කරගන්න හදනකොටම බුද්ධියෙන් කළ තර්ක මත උනා. ඒකෝ නැතහොත් තවත් ප්‍රශ්නයක් දෙනවා අපිට. නිදහස් කවියේ ද්විතීක තරංගයේ කවීන්ගේ කාව්‍යමය විලාසයන්, කාව්‍යමය වාග් විලාසයේ විශේෂතා පරාක්‍රම කොඩිතුවක්කු දයාසේන ගුණසිංහ හා නන්දන වීරසිංහ යන කවියන්ගේ කවි ඇසුරෙන් විග්‍රහ කරන්න. වාග් විලාසයේ විශේෂතා පරාක්‍රම කොඩිතුවක්කුගේ වාග් විලාසයේදී ඔහු කටවහර යොදාගත්තා. පවත්නා සමාජාර්ථික රටාව තුළ ප්‍රේමයේ භූමිකාව හෙළි කරනකොට සූරලාගෙන යන්න මා හදේ පිපුණම මල්නගන වසන්තය ඔබට ගෙන යා හැකිද? කටවහර. ඒ කවිය පුරාම තියෙන කටවහර. කියනවා ඔය ඔබ ඔබේ ලෝකයට, ඔබ ඔබේ හීනයට, මම මගේ ලෝකයට. එතකොට දයාසේන ගුණසිංහ විසින් රචනා කරපු පද්‍යය තමයි දයාසේන ගුණසිංහගේ පද්‍යය තමයි රන්තැටියක කඳුළු. රන්තැටියක කඳුළු පද්‍යයේදී හරි අපූර්වට නිදහස් ආකෘතියකදී ව්‍යංගාර්ථවත් භාෂාවක් භාවිත කළා. කිරිකැටි බිලිඳිය මියගිය පසු පියාගේ මානසිකත්වය ඔහු තුල ඇතිවෙන්නේ වෛද්‍යවරුන් කෙරෙහි ද්වේෂ සහගත මානසිකත්වයක්. ඒක නිසා
ඔහු කියනවා බහිරවයන් කියලා ඒ වෛද්‍යවරුන්ට. ඒ වචන තුල ව්‍යංගාර්ථවත්ව ගැබ්බෙනවා කොයිතරම් ද්වේෂය වෛද්‍යවරුන් කෙරෙහි දැවිල්ලද. පියෙකු ලෙස පෘථග්ජන පියෙකු ලෙස එහෙම අව්‍යාජ මානසිකත්වයක් ඇති වෙන්න පුළුවන් කියලා අත්දැකීමට ගැළපෙන භාෂාවකින් කියනවා කවියා. ඊළඟට නන්දන වීරසිංහ රචනා කරපු ආදරණීය පාසල. ආදරණීය පාසලත් ඒ වගේමයි. ඇත්තටම ආදරණීය පාසල කවියේදී නන්දන වීරසිංහ හරි අපූර්වවට කියනවා ඒ අර්ථ රසය විග්‍රහ කළා තමයි ඊට ගැළපෙන පදමාලාවක් තිබෙන බව අපි කියන්නේ. පාසල තාම වැඩවසම්. කතකේ පාසල ගාවට ඇවිල්ලා බලනවා පාසල තාම කන්ද නැගලා නැහැ. තාම දිවිච්ච දැනමයි. පාසල කොහොමත් එහෙම කඳු නගින්නේ නැහැ භෞතිකව. මොකද මේ ව්‍යංගයෙන් කියන්නේ? පාසල තාමත් ගතානුගතිකයි මම මොහොම කෙටියෙන් කියන්නේ. එදත් ඉස්සරහ ළමයි ඇගයුවා පිටිපස්සේ උන්ට ගැරහුවා. එයා බලනවා අදත් එහෙමමයි. අදත් ඒ જાතියෙම උත්සවයක් තියෙනවා. හැබැයි කතකේ තාම ආදරණීය පාසලට ආදරේ ඇයි? පිටිපස්සේ පේලි වලින් තමයි අරගල බිමට සටන් බිමට සටන් සගියෝ එව්වේ. මේ අරගල භූමිය මේ සටන් භූමිය තමයි අයුක්තියට අසාධාරණයට එරෙහිව කැරලි ගහපු අරගල භූමිය. එතෙන්ට සටන් සගියෝ ආවේ ඉස්සරහ පේලියේ නෙමෙයි පිටිපස්සේ පේලියේ. මොකද පිටිපස්සේ පේලි වල අය ආත්මාර්ථකාමී නැති නිසා ඒගොල්ලෝ සමාජය ගැන හිතුවා කියලා අපි කියන්න ඕනේ. බොහොම ඊට ගැළපෙන සරල පදමාලාවක් නමුත් ගැඹුරු ව්‍යංගාර්ථ ගැඹු වාග්මාලාවක් යොදා ගන්නා ලැබුවා. ඊළඟට 8 වෙනි ප්‍රශ්නේ අවසානයේක සාම්ප්‍රදායික චින්තනයෙන් මිදී මූලාශ්‍රයේ ඉක්මා යෑමට ඉදිරිවීර සරච්චන්ද්‍රයන් සමත් වූ ආකාරය පේමතෝ ඡායති සෝකෝ නාට්‍ය පෙළ ආශ්‍රයෙන් පරීක්ෂා කරන්න. නාට්‍ය පිටපත ආශ්‍රයෙන් පරීක්ෂා කරන්න. මේ කියන්නේ සාම්ප්‍රදායිකත්වයෙන් මිදුණා. මොකද්ද මේ සාම්ප්‍රදායිකත්වයෙන් මිදීම? බණ කතාව රචනා වුණේ ස්වර්ණතිලකා වස්තුව ස්ත්‍රියට අපහාස වන ලෙස. ස්වර්ණතිලකා වස්තුවේදී බරපතල ලෙස ස්ත්‍රියට අපහාස කරනවනේ. මේ කියනවා ස්ත්‍රිය කියන කෙනා මේ බය උපදවන රෝග උපදවන ගුහාවක් වගේ වැලහින්නෙක් ඉන්න ගුහාවක් වගේ අවුල් වූ වැටියක් වගේ එහෙම විස්තර කරලා කාන්තාවට අපහාස කරනවා. නමුත් සරච්චන්ද්‍රයන් මනමේ නාට්‍යෙදිත් මේ වැඩේ කළා. සරච්චන්ද්‍රයන් ස්ත්‍රී චරිතය සාධාරණීකරණය කරනවා. පේමතෝ ජායති සෝකෝවලදී. ඇයි අපි එහෙම කියන්නේ? බණ කතාව තුල අපි දැක්කේ ලෞකිකත්වයට නැඹුරු වෙච්ච බොහොම නීච ක්‍රියාවන්හි පහත් ක්‍රියාවන් නියැලෙන ස්ත්‍රියක්. නමුත් නාට්‍යයේ එහෙම ස්ත්‍රියක් නෙමෙයි හිටියේ. නාට්‍යයේ ස්ත්‍රිය බණ කතාවට පැත්තකට තියලා අපි නාට්‍ය දිහා බැලුවොත් නාට්‍යයේ ඉන්න ස්ත්‍රිය පරිණතයි. මේ බුද්ධිමත් උද්දාලට ශිල්පයේහි අගය ශිෂ්‍යයන්ගේ අගය මේ ජීවත් වෙන සිහින මායාව විනාශ විය හැකි බව කවදා හෝ අනතුරක් සිදු විය හැකි බව පෙන්වලා දෙන්නේ ස්වර්ණතිලකා. එහෙනම් ඇය නාට්‍යයේ ඉන්නේ බුද්ධිමත් පරිණත දූරදර්ශී ඉවසිලිවන්ත කාන්තාවක ලෙසයි. ඒ තුලින් අපිට සනාථ වෙනවා සරච්චන්ද්‍රයන් සාම්ප්‍රදායික චින්තනයෙන් මිදී මූලාශ්‍රය ඉක්මවා යාමට පේමතෝ ජයති සෝකෝ නාට්‍ය යොදා ගත්තා. බොහොම පුංචි විවරණයක් කරන්න මේ ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු සැපීමේදී දරුවන් මොහොත දෙන්න ඇති කියන ගැටලුව මත ඇතරම පැවතුන මේ වසංගත රෝග තත්ත්වයන් නිසා ප්‍රශ්න පත්‍රය පහසු කරන්නට ප්‍රශ්න කර්තෘවරුන් ප්‍රශ්න අසන සීමාව පටු කරන්නට ඇති. නමුත් ඒකම සමහර ළමයින්ට අමාරුවක් වෙන ඉතින් උදාහරණයක් කියන්න පිළිතුරක් ලියන්න තරම් උද්ෘත ඔබ ගාව සමහර විට නොතිබෙන්නේ නැති බැද්දේගම පළවෙනි කොටසෙන් විතරයි. ඔබ මුළු නවකතාවේ උද්ෘත සපයා ගන්නට ඇත්තේ. නූතන පද්‍ය ප්‍රශ්නයට එහෙමනම් බොහොම පහසුවෙන් පිළිතුරු සපයන්නට ඇති. ඉතින් පොදුවේ ගත්තල මම දකින්නේ අර වපසරිය පටු කිරීම වාසියකට වඩා ඇතැම් විට දරුවන්ට අවාසියක් වන්නටත් ඇති. නමුත් ඉතින් හොඳට හැදෑරුවා නම් ඔබ ඇත්තටම විවේකයේ පළදායී ලෙස ගත කරා නම් ඔබ මේකට ඉතාම හොඳින් පිළිතුරු සපයන්නට ඇති. දෙවන ප්‍රශ්න පත්‍රය. දෙවන ප්‍රශ්න පත්‍රයේ MCQ එක බහුවරණය විභාග ශාලාවෙන් එළියට එන්නේ නැහැ.
නමුත් අසම්මත ලෙස ඒක සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරනව මන් දුටුවා. නමුත් අසම්මත ලෙස මාකින් ස්කීම් එකක් එන්න කලින් ඇගයීම් සටහන් එළියට එන්න කලින් බහුවර්ණයක් හොයාගෙන පිළිතුරු සාකච්ඡා කිරීම ඒ තරම් ගුණදායක හෝ සදාචාරවත් වන බවක් මම හිතන්නේ. ඒ නිසා මගේ අතේ තියෙන ඉතුරු කොටසට මම පිළිතුරු සපයන්නම් බොහොම සැකෙමින්. එතකොට ඡේදයට ඔබ පිළිතුරු සපයනකොට රචනාවලට සාරාංශ වලට අපි පිළිතුරක් කියන්න යන්නේ නැහැ. මොකද ඔබ ලියලා තියෙන විදිහට තමයි ඒකට ලකුණු ලැබෙන්නේ. ඡේදෙදි ප්‍රශ්න අහනවා. අංක 1 මෙහි සඳහන් වන ආකාරයට සෙසු මිනිසයන්ට වඩා සාහිත්‍ය නිර්මාණකරුවා තුළ දක්නට ලැබෙන විශේෂතා දෙක කවරේද? උත්තරේ නිරීක්ෂණ කෞශල්‍යය හා වින්දන ශක්තිය. 2 සාහිත්‍ය රචකයා ස්වකීය කෘති රචනය සඳහා අමුද්‍රව්‍ය වශයෙන් භාවිත කරන්නේ මොනවාද? පිළිතුර සමාජයේ ඇතිවන දුක සැප දුම්නස සොම්නස බැඳුම් ගැටුම් ආදිය. 3 සාහිත්‍යකරුවාගේ ජන සමාජයට සැපෙන මෙහෙය වශයෙන් මෙහි දැක්වෙන්නේ කුමක්ද? උත්තරේ අවට ඇති සමාජය පැහැදිලි ලෙස සිතුවම් කොට සමාජ උන්නතියට අනර්ථකාරී වූ බලවේගයන්ගේ තත්ත්‍ය ස්වરૂපයන් විෂද කොට ඒවා මූලෝත්පාදනය කිරීමට අනුබල දීම. අංක 4 කවියාගේ නාට්‍යකරුවාගේ විශේෂ ශේත්‍රය පටුවන්නේ කවර හේතුවක් නිසාද? උත්තරේ නවකතාව තුළ සමාජ ජීවිතයේ හරය පැහැදිලිව සහ පරිපූර්ණව පැවතුනද කවියාටත් නාට්‍යකරුවාටත් යම් යම් සීමාවන් ඇතුළත ක්‍රියා කිරීමට සිදුවීම නිසා විශේෂ ශේත්‍රය පටුවේ. පස්වෙනි ප්‍රශ්නය. අවශේෂ ලේඛකයන්ට වඩා නවකතා රචකයාට ඇති වරප්‍රසාද කුමක්ද? තියුණු වූ උත්තරේ තියුණු වූ ගැඹුරු වූ ආකාරයෙන් සමාජ ජීවිතය නිරූපණය කිරීමේ වරප්‍රසාදය. 6 වෙනි ප්‍රශ්නය අවසාන එක ලකුණු 12ක් මේකට. නවකතාව නැමැති කැඩපත සිට බලන පාඨකයාට ප්‍රත්‍යක්ෂ වන්නේ කුමක්ද? පිළිතුර තමාගේ සහ සමාජයේ අඩලුඩුකම් ප්‍රත්‍යක්ෂ වීම. සාරාංශයට ලකුණු 13ක් ලැබෙනවා. ඒ ලකුණු 13 ලැබෙනකොට ඡේද බෙදා නොතිබිය යුතුයි. වචන ප්‍රමාණය 61ත් 71ත් අතර පමණ වන්න ඕනේ. භාෂාව නිවැරදි විය යුතුයි. තුනෙන් එකක් වනසේ අර්ථය හැකිලිය යුතුයි. රචනාවත් ඔබ තෝරාගත් ආකාරයටයි ඒ ඇගීමට ලක්වන්නේ. ඒක සේවට නිශ්චිත මේයයි පිළිතුරක් සැපිය නොහැකි. අපිට නිශ්චිතයයි නැවත පිළිතුරු සැපිය හැකි 4 වෙනි ප්‍රශ්නෙට. හතරවෙනි ප්‍රශ්නේ චේ වාක්‍ය අයන්න. කාශ්‍යප රජතුමා කලාකාමියෙක් විය. පරහිතකාමේ මනුෂ්‍යයෝ දෙවිවරුන් මෙන් ලෝකය දිරිමත් කරති. උකුස්සා විසින් හාවෙක්කා මීයෙක් අල්ලා ගන්නා ලදහ. සෞඛ්‍ය සේවකයා රෝගීන් රෝහලට ඇතුළත් කිරීමට කඩලිම පියවර ගත්තේය. ශිෂ්‍ය නායකයාද වැඩිම ලකුණු ලැබූ ශිෂ්‍යයාද උදෑසන රැස්වීමේදී අදහස් දැක්වූහ. ඒ නිවැරදි වාක්‍යයක්. කර්මකාරක. මේ ඕනම විදිහකට ආඛ්‍යාතය එවිය හැකියි. ඇමතිතුමා විසින් නව ලේකම්වරියක් පත් කෙරෙයි නැතන් කරනු ලබයි. අහිගුණ්ඨකයා විසින් නයි දෙදෙනෙක් අල්ලා ගන්නා ලදහ අල්ලා ගන්නා ලද්දෝය අල්ලා ගනු ලැබුවෝය අල්ලා ගනු ලැබූහ අල්ලා ගැනුණු ඕන එකක් හරි. ශාලාධිපතිවරයා විසින් විභාග නීති උල්ලංඝනය කළ සිසුවෙක් ශාලාවෙන් ඉවත් කරන ලදී කරන ලද්දේ කරනු ලැබියේ කරනු ලැබුවේ කැරිනි කියලාත් පුළුවන් කියලා. සිරි රහල් හිමියන් විසින් කාව්‍ය ශේඛරය රචනා කරන ලදී කරන ලද්දේ කරනු ලැබියේ කරනු ලැබුවේ කැරිනි කියලාත් යොදන්න පුළුවන්. නිලධාරීන් විසින් ආරක්ෂක බටයන් ලවා මග යනෙන මිනිස්සු හා වාහන පරීක්ෂා කෙර වෙති
කරවනු ලබති. හරිද? ඊළඟට ආපහු වරහන් තුලින් තෝරන්න පරිසරවේදීහු වන සංරක්ෂණය සඳහා ශිෂ්‍යයන් යොමු කළහ. පරිසරවේදීහු පරිසර වන සංරක්ෂණය සඳහා ශිෂ්‍යයන් යොමු කළහ. ඊළඟට ජනප්‍රිය නිලියක රැස්වීම අමතතොත් ඡන්දදායකයන් සතුටු වනු ඇත. ශිෂ්‍ය නායකයන් විසින් නවක සිසුහු පිළිගනු ලැබූහ. අම්මා හා තාත්තා සමග මමද උත්සවයට සහභාගී වීමි. සමග නිසා අම්මයි තාත්තයි දෙන්න අනුත්ත වෙනවා. ව්‍යාපාරිකයන් පරිසරය විනාශ කරද්දී දේශපාලකයෝ නිලධාරීන්ට තර්ජනය කරති. පස්වෙනි ප්‍රශ්නේ. පස්වෙනි ප්‍රශ්නේදී අහන්නේ ව්‍යාකරණ වර්ගයේ දීලා අනුවර්ගය කීර්තිමත් කියන එක ඇත යන අර්ථයේ තද්දිත. ප්‍රදේශාධිපති කියන එක දීර්ඝ සංධි. නැත්නම් සමාන ස්වර දීර්ඝ සංධි. ගුණදහම් කියන එක දකාරාර්ථ සමාස. අංක 2 තුරු වදුලෙහි සුපිපි වනමල් එහිම මිලිනවයයි. තුරු වදුලෙහි ආධාර විභක්ති සුපිපි අර්ථය තීව්‍ර කිරීමේ උපසර්ගයක් වනමල් ආධාර විභක්ති සමාස. 3 විනිසකරු අංක 70 දරන නඩුව නිෂ්ප්‍රභ කරයි. විනිසක කර්ම විභක්ති සමාස. තරණ වර්තමාන කාල ප්‍රදත්ත. නිෂ්ප්‍රභ ප්‍රධාන කොටස උපසර්ග අර්ථය අඩපණ කිරීමේ උපසර්ගයක්. 4 රූබර ලලනා වූ මිනිබරණද රණබරණද අභිරුචියෙන් පළඳති. මිනිබරණ පරස්වර ලෝප සංදි දයන්න සමුච්චයාර්ථයේ නැත එකතු කිරීමේ නිපාත වාක්‍ය සම්බන්ධ කිරීමේ නිපාත රණබරණ ස්වර සංදි. 5 අකෘතඥයෝ පාපතර ක්‍රියාවන්හිම නිරත වෙති. අකෘතඥයෝ ප්‍රථමා විභක්ති පාපතර අතිශයාර්ථයේ තද්දිත අවධාරණාර්ථයේ නිපාත. 6 වන ප්‍රශ්නය මේකේ පළවෙනි කොටසේ උත්තර 6ට අපි හිස්තැන් සුසු වචන තේරුවට ලකුණු භාගයේ බැගින් ලැබෙන ලකුණු 3යි. පළවෙනි හිස්තැනට නවතායෙන් 2 පරිහාසයට 3 මනෝවිද්‍යාත්මක 4 විවාදාත්මක 5 වස්තු විෂය 6 සාම්ප්‍රදායික. ඊළඟට ආයන්න පහ සඳහන් වාක්‍ය වර්තමාන ලේඛන ව්‍යවහාරයෙන් ලියන්න. පරාක්‍රමබාහු මුළු දිවයිනටම අධිපති වී අභිෂේක ලැබුවට පස්සේ පොළොන්නරුවේ පැවැත්වූ මාලිගාව පඬුවස්නුවර මාලිගාවට සමාන නමුත් මහතින් ඊට ලොකුයි. ඒක අපි ලිඛිත ව්‍යවහාරයට ගන්නවා. පරාක්‍රමබාහු මහරජතුමා සමස්ත දිවයිනටම අධිපති වී අභිෂේක ලැබූ පසු පොළොන්නරුවේ රාජධානියේ ඉදිකළ මාලිගය පඬුවස්නුවර මාලිගයට වඩා සමාන වූද ප්‍රමාණයට වඩා විශාල වී. ඊට පස්සේ තර කළු අකුරෙන් මුද්‍රිතේ වේ විභක්තිය අහනවා. බල්ලා බලලා එලවා තමයි බලලා කර්ම විභක්ති. බලලා මීයා මරයි බලලා ප්‍රථම විභක්ති. ගසෙහි අත්තක් කඩා
ගසෙහි අත්තක් කඩා වැටේ. ගසෙහි අත්තක් කඩා වැටේ සම්බන්ධ විභක්ති. කුරුල්ලෙක් ගසෙහි වසයි ආධාර විභක්ති ගසෙහි. ළමයා ගසට වතුර දමයි ගසට සම්ප්‍රදාන විභක්ති. ළමයා අතින් පොත බිමට වැටෙයි අවදි විභක්ති අතින්. ඊයන්න විරාම ලක්ෂණ යොදා පිළියන්න ඕනේ මෙහෙම. එහෙත් භාෂණය කරන්නේ සමාජය සමස්තයක් වශයෙන් නොවේ තිතක්. භාෂක සමාජයේ සමාජිකයන් එනම් පුද්ගලයන් වශයෙනි තිතක්. එසේ නම් එය පෞද්ගලික උවමනාවකැයි නොකිව යුතුද කියලා නොකිව යුතුද කියන ප්‍රශ්නාර්ථයක්. ඊයන්නේ උයන්නේ ප්‍රකෘති කතනය හා විකෘති කතනය. එක පුරෝහිත කෙලෙස මැරිය හැකිදැයි රාජපුරුෂයන්ගේ බස් ඇසූ රජතුමා විමසී. දෙක අත්ත කඩා වැටෙන බැවින් නොයන ලෙස යාළුවෝ පැවසූද. තුන යුෂ්මතාගේ නිර්දෝෂීභාවයට කිසියම් කරුණක් පවතීදැයි විනිශ්චයකාරවරයා විනිශ්චයකාරයා පැවසී. ඊළඟට හත්වෙනි ප්‍රශ්නය ඡේදය ඇසුරෙන් තද කළුවපුරින් මුද්‍රිත වචනවල අකාරාදී පිළිවෙල ආදිතම උපකල්පිත වූ ඓතිහාසිකත්වයෙන් ද්විතීය පුරාලිපි සංස්ථාපිත. පිහිට වූ කියන එකේ පිළි තියෙනවා කෙටි ඉස්පිල්ල දිගු කොන්පාපිල්ල. ඉතිහාසයේ කියන වචනේ තියෙනවා කෙටි ඉස්පිල්ල ඇලපිල්ල කොඹුව සහ අල්පිල්ල. කුරුටුකි කෙටි වක්පාපිල්ල කෙටි ඇදය කෙටි කොන්පාපිල්ල දීර්ඝ ඉස්පිල්ල. ඓතිහාසික එක අහන ප්‍රශ්නේ මේ ඡේදයේ ඇතුළත් තද්දිත පද තුනක් උපුටා දක්වන්න. ඓතිහාසික ආදිතම ද්විතීය කියන වචන තුන තද්දිත හැටියට ගන්න පුළුවන්. හතරවෙනි ප්‍රශ්න අහන්නේ මේ ඡේදයේ ඇතුළත් ව්‍යංජන සංයුක්ත තුනක් සමග මූර්ධ ඌෂ්මාක්ෂරය ඇතුළත් වචනයක් උපුටා දක්වන්න. ලක්ෂණ කියන වචනෙත් ගන්න පුළුවන්. එහෙම නැත්නම් පරීක්ෂා කියන වචනෙත් ගන්න පුළුවන්. ජනාවාස වනාන්තර වාර්තාගත යන වචන විසන්ධි කොට දක්වන්න. ජනාවාස ජන ආවාස වනාන්තර වන අන්තර වාර්තාගත වාර්තා අගත. ඊළඟට අටවෙනි ප්‍රශ්නේ තෝරගෙන කෙටිසටහන් ලියන්නයි තියෙන්නේ. නාම විශේෂණ නාමයන්ගේ මුලට යෙදෙන විශේෂණ පිළිබඳ විග්‍රහයක් යෙදීම. දකාරාර්ථ සමාසය දකාරාර්ථ සමාසය විග්‍රහ කරලා අංගපාමොක් සමුදාපාමොක් මේ දෙක විග්‍රහ කිරීම. වත්මත් ප්‍රත්‍ය අස්ත්‍යාර්ථයේ තද්දිතේ පිළිබඳ විග්‍රහ කිරීම. ස්වරාදේශ සංධිය ටිකක් දීර්ඝයි. අයන්නයි උයන්නයි වෙනුවට ඔයන්න හෝ ඔයන්න. අයන්නයි ඊයන්නයි වෙනුවට එයන්න හෝ එයන්න. එයන්නයි අයන්නයි වෙනුවට ඈයන්න හෝ ඕයන්න. නැත්නම් ඊ ඌ ඉරු ඉලු වෙනුවට යවරල ආදේශ පිළිබඳ දක්වන්න ඕනේ. ප්‍රයෝජක ක්‍රියාව එක් අයෙකු විසින් තවත් අයෙකු ලබා කරවන ක්‍රියා පිළිබඳ විග්‍රහ කළ යුතුයි. ඒවට ලියපු කරුණු ප්‍රමාණය අනුව සම්පූර්ණතාවය අනුව ලකුණු 5 වරක් 3ක් කියන්නේ 3යි ලියන්න ඕනේ. 5ව 3ක් ලකුණු 15ක් ප්‍රදානය වෙනවා. මෙන්න මේ විදිහට අපි 2020 ප්‍රශ්න පත්‍රය ඇගීමට ලක් කළා. බොහොම ඉක්මනින් කියාගෙන යද්දී යම්කිසි අඩුපාඩුවක් අතපසුවීමක් සිදු වුණා නම් ඒක නම්‍යශීලීව ග්‍රහණය කරගන්න. මොකද ඇත්තටම ඔන්ලයින් ක්‍රමයට පන්ති කරගෙන යන නිසා ප්‍රශ්න පත්‍රය අපි සාමාන්‍යයෙන් කරන්නේ 2020 ළමයින්ට දෙන පේපර් එක 21 ළමයි එදාම පන්ති ඇතුලේ ලියනවා. මේ අවුරුද්දේකට අපිට කරගන්න බැරි වුණා පන්ති ඇතුලේ රැස් වෙන්න බැරි නිසා. ඊළඟට අපි ඔන්ලයින් ක්‍රමයට පන්ති කරමින් කාර්යබහුලව සිටින නිසා
ප්‍රශ්න පත්‍රයට පිළිතුරු යෙදීම කරන්න පොඩ්ඩක් ප්‍රමාද වුණා. නමුත් මේ තුලින් ඔබ කිසියම් තමන්ගේ හැකියාවන් ඇගීමට ලක් කරගනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් 2020 ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව මේ ආකාරයෙන් මා නිමවටපත් කරනවා. බොහොම ස්තුතියි.